සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ඔබ අප සියලු දෙනාටම මේ උතුම් ධර්මය කියලා දෙන ඔබ අප සියලු දෙනාගේම ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඔබ අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, ඔබ අප සියලු දෙනාම දන්න කාරණාවක් තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම ඉතාමත්ම දුර්ලභයි කියන කරුණ. එතකොට මේ බුද්ධ රත්නය පහළවීමෙන් තමයි මේ ලෝකයට අහන්න ලැබෙන්නේ ඒ භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කරන ධර්මය. ඒතර ධර්මයත් බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම දුර්ලභයි නම් ධර්මය දුර්ලභ දෙයක්. ඒ ධර්මය අහලා තමාගේ ජීවිතයට ගලපගෙන ඒ ධර්මයෙන් පිළිසරණ ලබා ගන්න පිරිසට කියනවා ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය කියලා. එතකොට මේ ශ්‍රාවක සංඝ රත්නයත් මේ ලෝකයට පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වුණ තිබුණොත් පමණයි. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්මය සංඝයා කියන ඔය තෙරුවන මේ ලෝකයේ දුර්ලභ කාරණාවක්. ඒ බුදුරජාණන් වහන්සේ දිවි මිනිසුන්ගේ යහපත සැපත පිණිස අපිට දේශනා කළ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ශ්‍රී සද්ධර්මය. සුවක්ඛාත, සන්දිට්ඨික, ඒහිපස්සික, අකාලික, ඒහිපස්සික, ඕපනයික, පච්චත්තං වේතබ්බෝ විඤ්ඤූහි යන ගුණයෙන් යුතු ඒ නිර්මල දහම. එතකොට මේ ධර්මය කියලා සඳහන් වෙන්නේ මොකද්ද? සතර සතිපට්ඨානෙ. සතර සම්‍යක් ප්‍රධාන වීරිය. සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන ඔන්න ඔය කාරණාවලට කියනවා 37ක් වූ බෝධිපාක්ෂික ධර්මය කියලා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්. එතකොට මේ බෝධිපාක්ෂික ධර්මයන් කෙනෙකුගේ ජීවිතයට සාක්ෂාත් කර ගැනීමෙන් තමයි අන්න ඒ කෙනා ධර්මාබෝධය කරා පැමිණෙන්නේ. ඒ කෙනා මාර්ගඵල අවබෝධයක් කරා යන්නේ. ඒ කෙනා උතුම් අරහත්ත්වයට පත් වෙන්නේ. එතකොට අපි බුදුරජාණන් වහන්සේ විවිධ ආයුරින් විවිධ පරයයන්ගින් විවිධ ආකාරයෙන් අපේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඒ තමයි මේ ලෝක සත්වයාට භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න කලින් ඒ කෙනා දිහා බලනවා භාග්‍යතුන් වහන්සේ ඥාන දෙකකින්. ඒ බලන ඥාන දෙකට තනි නමක් කියනවා බුදු ඇස කියලා. ඒ තමයි ඉන්ද්‍රිය පරෝ පරිහත්ත ඥානයත් ආසයානුසේ ඥානයත් කියන කාරණ ඥාන දෙක.
ඉන්ද්‍රිය පරිපරිහත්ත ඥානය කියලා කියන්නේ ඒ සත්වයන්ගේ දැන් භාගතුන් වහන්සේ ධර්මය කියන්නේ යනවනම් ඒ බණමඩුවේ ඉන්න සියලුම දෙනාගේ ඉන්ද්‍රිය ධර්මයන් ගැන භාගතුන් වහන්සේ නුවණින් පිළිසෙද දකිනවා. අද කාටද මේ ධර්මය අවබෝධ කරගන්න ප්‍රඥාව නුවණ වැඩිලා තියෙන්නේ කියලා. ඒ ඉන්ද්‍රිය ධර්ම මොනවද? ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඔන්න ඉන්ද්‍රිය ධර්ම පහ මුල් කරගෙන මේ සත්වය දිහා බලනවා. ඒකේ නාගේ. ඊට පස්සේ ආසයානුසේ ඥානෙ. ඒ කියන්නේ දැන් ඒ පුද්ගලයන්ට දැන් ඔයාලා අපි හැමෝටම ඒ කෙනාගේ තිබෙන ඉන්ද්‍රියයන්ගේ ස්වභාවයන් වෙනස්. ඊළඟට තමයි යන්න ආසයානුසේ කියලා කියන්නේ ඒ අයගේ තියෙන කෙලෙස් මට්ටම්. සමහර අය රාගයේ බහුලයි. සමහර චරිත ද්වේෂයේ බහුලයි. සමහර චරිත මෝහයේ බහුලයි. එතකොට ඔන්න ඔය විදිහට ඒ සත්වයන්ගේ කෙලෙස් ස්වභාවය දිහා අන්න භාගතුන් වහන්සේ බලන ඇසට කියනවා ඥානයට කියනවා ආසයානුසේ ඥානය. එතකොට ඔන්න ඔය ඥාන දෙකෙහි පිහිටලා තමයි භාගතුන් වහන්සේ මේ ඉතන ලෝකයේ සත්වයාට ධර්මයේ දේශනා කළේ. එතකොට තමයි ඒ සත්වයයි ධර්මයේ භාගතුන් වහන්සේ දේශනා කරන පිළිවෙලට අනුව ඒ තමයි සීල කතා, ඊට පස්සේ සීලය ගැන කියනවා, ඊට පස්සේ කාමයේ ආදීනව ගැන ওই විදිහට ධර්මයේ දේශනා කරලා භාගතුන් වහන්සේ අන්න ඒ සත්වයා අහනකොට මේ පුද්ගලයේ ධර්මයේ අහනකොට උන්න මගඵල ලබනවා. එතකොට ඒ කෙනාට අන්න ධර්මයේ දේශනා කරනකොට සමහර වෙලාවට ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කරනවා ඒ කෙනාගේ සමහරලාට කෙනෙකුට තේරෙන්නේ කොහොමද? දැන් අපි අහලා තියෙනවා මේ ධර්මයේ ආයතන, ස්කන්ධ, ඊට පස්සේ ධාතු, ආහාර, පටිච්ච සමුප්පාද ওই විදිහට ධර්මයේ භාගතුන් වහන්සේ නුවණින් පිළිසිඳ දකින ආකාරයෙන් වෙන් වශයෙන් දේශනා කරලා තියෙනවා. එතකොට ඒ අනුව කෙනෙකුට සමහරවිට තේරෙන්නේ ආයතන හය ඔස්සේ කියලා දෙනකොට තමයි අන්න අවබෝධ කරන්නේ. දැන් ඒක දැක්කේ කොහොමද? අර ඥානීන් භාගතුන් වහන්සේ. එතකොට ඒට ආයතන ඔස්සේ කියලා දෙනකොට ඔන්න ඒ කියන්නේ ඇස කන නාසය දිව කය මනස කියන ආයතනයන් ඔස්සේ ඒ ආයතනයන්ගේ හට ගැනීම නැතිවීම වෙන පවතින දේ තුලින් නැසීම ඒකට සංකතයේ ස්වභාවය ওই විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්මය ගැන දේශනා කරනකොට අන්න එයා අවබෝධ කරනවා. එතකොට ඔය එක විදිහක්. ඊළඟට ශාස්ත්‍රඥ වහන්සේ සමහර ඒ ස්වභාවය දිහා බලලා සමහර අයට ආයතන ක්‍රමයට නෙමෙයි සමහර අය අවබෝධ කරන්නේ. සමහරකට කෙනෙක් ස්කන්ධ වශයෙන්. ඒ කියන්නේ අපි අහලා තියෙන පංච උපාදානස්කන්ධය කියලා වචනයක්. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. එතකොට ওই විදිහට පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් නුවණින් විමසන ආකාරය ගැන අන්න කියලා දෙනවා. එතකොට අන්න ඒ අනුව කෙනෙක් ওই විදිහට පිළිසින් දැකලා අන්න අවබෝධ කරනවා. සමහර අය වුණ ස්කන්ධ, ආයතන, ධාතු. ඒ තමයි ඔන්න අපි දැන් ගත්තොත් මේ පඨවි ආපෝ තේජෝ වායෝ වශයෙන් ඊට පස්සේ රූප ධාතු, ওই විදිහට විඥාන ධාතු, ස්පර්ශ ධාතුව, ওই විදිහට අන්න සත්වයට ওই විදිහට කියලා දෙනකොට ධර්මයේ දේශනා කොටគុಣ ධාතු වශයෙන් සමහර අය ওই විදිහට පිළිසිඳ දැකලා ධර්මය අවබෝධ කරනවා. සමහරට ආහාර. ඒතර ඒ ආහාර කියලා කියන්නේ ඔන්න බුදුරජාණන් අපි අහලා තියෙනනේ ආහාර කියලා වචනයක්. දැන් අපිට ආහාර කියපුවම මතක් වෙන්නේ බත් මාළු කිරි බිත්තර ඕවනේ මතක් වෙන්නේ. බුද්ධ දේශනාවේ තියෙනවා ආහාරය කියලා වචනයක්. එතකොට ආහාර කියන එකේ තේරුම තමයි අයි බුදුරජාණන් වහන්සේ ආහාර කියලා දේශනා කළේ. ආහාර වලට ආහාරය කියලා ඒ තමයි මේ සසරේ පැවැත්මට උපකාර කරන ලෙස. ඒ කියන්නේ සසරේ ගමන් කරන්න උපකාර කරන දේ නිසා අන්න ඒවට කිව්වා ආහාරය කියලා. සසරේ ගමන් කරන්න උපකාර වන කාරණා. ඒ නිසා ඒවට කියනවා ආහාර කියලා. දැන් අපි දන්න අර කිරිමාළු බිත්තර මස් මාළු වගේ බුද්ධ දේශනාවේ තියෙන ඕන ආහාර. ඒකේ තේරුම මොකද්ද කිව්වේ? සසරේ පැවැත්මට උපකාර කරන නිසා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආහාර ගැන තමයි සඳහන් වන. ඒ ආහාරයන්ගේ ස්වභාවය නිසා මේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් හටගන්න ආකාරයේ ආහාරයන්ට බැඳී යාම නිසා හටගන්න ආකාරය ගැන ලස්සන තියෙන දේශනාවක් තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මොකද්ද මේ ආහාර කියලා කිව්වේ? උපන් සත්වයාගේ පැවැත්ම පිණිසත් උපදින්නට සිටින සත්වයන්ට අනුග්‍රහය පිණිසත් හේතු වන නිසා මේවට කියනවා ආහාර කියලා. උපන් සත්වයාගේ පැවැත්මටත් උපදින්න සත්වයාට උපකාර පිණිසත් හේතු වෙන නිසා ආහාර වලට ආහාර කියලා කියනවා.
මොනවද ධර්මයේ සඳහන් වෙන ආහාර? ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ආහාර සතරකි. පළවෙනි එක ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මොනවද? ගොරෝසු හෝ සියුම් කබලින්කාර ආහාරයක් තියෙනවා. ඔන්න පළවෙනි එක. ස්පර්ශේ නම් වූ දෙවෙනි ආහාරයක් තියෙනවා. ඔන්න දෙවෙනි එක. ආහාර කියේ මොකද? උපන් සත්වයාගේ පැවැත්ම පිණිසත් උපතින්ට ඉන්න සත්වයාගේට උපකාර පිණිසත් උපකාර නිසා ආහාර. එතකොට එහෙනම් ගොරෝසු හෝ සියුම් හෝ කබලින්කාර ආහාරය අන්න උපන් සත්වයාගේ පැවැත්මටත් උපදින්ට ඉන්න සත්වයාට උපකාර පිණිසත් අන්න හේතු වෙනවා. ඒ නිසා එකට කියනවා කබලින්කාර ආහාර. පළවෙනි එක. ස්පර්ශ ආහාරය. එතකොට ස්පර්ශය අන්න උපන් සත්වයාගේ පැවැත්ම පිණිසත් උපන් සත්වයාගේ මේ ඔයාලා අපි හැමෝම උපන් සත්වයාගේ පැවැත්ම පිණිසත් උපදින්ට සිටින සත්වයාගේ පැවැත්ම පිණිසත් අන්න උපකාර වෙනවා. මොනවද? ස්පර්ශ. අපි ඒව ගැන කතා කරමු. ඊළඟට තමයි මනෝ සංචේතන ආහාරය. තුන්වෙනි ආහාරය. එතකොට ආහාරය කිව්වේ අන්න මනෝ සංචේතනාව උපන් සත්වයාගේ පැවැත්ම පිණිසත් උපදින්ට සිටින සත්වයාට අනුග්‍රහය පිණිසත් උපකාර කරනවා. හතරවෙනි එක භාග්‍යතුන් දේශනා කරනවා විඥාන ආහාරය. එතකොට විඥාණය කියන කරුණ උපන් සත්වයාගේ පැවැත්ම පිණිසත් උපදින්න සිටින සත්වයාට අනුග්‍රහය පිණිසත් අන්න උපකාර වෙන ඔන්න ආහාර හතර. ආහාර කියන වචනේ තනි තේරුම මොකද්ද? උපන් සත්වයාගේ පැවැත්ම පිණිසත් උපදින්න සිටින සත්වයාට අනුග්‍රහය පිණිසත් උපකාර වන කරුණු හතරයි. ඒකට කිව්වා ආහාර කියලානේ. මොනවද? මනෝ කසියුම් හෝ ගොරෝසු කබලින්කාර ආහාරය, ස්පර්ශය, මනෝ සංචේතනාව, විඥානය. ඔන්න ඔය හතර. එතකොට සියුම් හෝ ගොරෝසු කබලින්කාර ආහාරය. සියුම් හෝ ගොරෝසු කියලා කිව්වේ දැන් කබලින්කාර කියලා කියන්නේ අපි ගන්න මේ ආහාර කබලින්කාර ආහාරය. ඒ කියන්නේ ඒ ලෝක සත්වය පරිභෝග කරන ආහාර. තිරිසන් ලෝක නම් තිරිසන් සත්තු. අන්නේම ගොරෝසුයිනේ දැන් ඒ ශාක, ඊට තනකොළ, තෘණ වගේ දේවල් සත්තු වලන් කන්නේ. එතකොට අන්න ඒව ගොරෝසු. එතකොට මනුස්ස ලෝකේ අපි කන මේ බත් මාළු අන්න ගොරෝසු ආහාර. ඊට පස්සේ සියුම් දෙව්‍යලෝ ආහාර බඹලොව. එතකොට ඒව සියුම් ගණයට වැටෙන්නේ. එතකොට ඒ ලෝක ලෝකයේ ඒ ලෝකයන් තුල සත්වයන් සියුම් හෝ ගොරෝසු අන්න මොකද්ද කබලින්කාර හරේ සත්වයා සාමාන්‍ය ලෙස පරිභෝග කරන ආහාරය අන්න උපකාර වෙනවා. කොහෙටද? උපන් සත්වයාගේ පැවැත්මටත් උපදින්න දෙන සත්වයාගේ පැවැත්ම මිසත් අන්න ආහාර උපකාර වෙනවා. ඔන්න පළවෙනි එක. හරිද? එතකොට ඔන්න බුදුරජාණන් දේශනා කරනවා ඔන්න ওই විදිහට මේ සියුම් හෝ ගොරෝසු කබලින්කාර ආහාරය ගැන. දැන් අපි හිතමුකෝ අපි ලෝකයේ ගැන අපි කලන්න අපි හිතන දැන් අපි බන්න මේ බත් මාළු ගැන. බුදුරජාණන් දේශනා කරනවා කොහොමද මේ කබලින්කාර ආහාරය ගැන රාගයේ තිබුණොත් අතිරාගෝ ආසාව තිබුණොත් අතිනන්දි තණ්හාව තිබුණොත් අති තණ්හා ඔය විදිහට තිබුණොත් බුදුරජාණන් මොකද දේශනා කරන්නේ? දැන් මොකක් කියලාද මේ අපි ගන්න මේ ඉස්සෙල්ලා මේ ආහාරය ගැන කියන්නේ. කබලින්කාර ආහාරය ගැන. ඒ කියන්නේ රාගයේ තිබුණොත් අතිරාගෝ අතිනන්දි තණ්හාව තිබුණොත් මේ ඒ කියන්නේ මොකද්ද? ආශාව තිබුණා අතිනන්දි අති තණ්හා තණ්හාවෙන් හිටියොත්. ඒ කියන්නේ දැන් ඔන්න අපි හිතන්නේ අපි ඔන්න ගන්නවා දැන් ආහාරයක්. එතකොට දිවයි රසයයි එකතු වුණා. දිවයි රසය එකතු වීමෙන් අන්න දිව්‍ය විඥානය හට ගන්නවානේ. එතකොට අන්න ඒ ගන්නා වූ ආහාරය ගැන ඔන්න අපිට රාගය තියෙනවා. ඒ ආහාරය ගැන අපි ඔන්න රාගයෙන් යුත වුණා. හරි දැඩි ආශාවෙන් යුක්ත වෙනවා. රාගය තිබුණොත්. නන්දි ආශාවෙන් යුක්ත වුණොත්. අති තණ්හා තණ්හාවෙන් යුක්ත වුණොත්. දැන් සමහර දවස්වල මේ කාලේ මිනිස්සු කියන්නේ අපිට හැමදාම මේ පරිප්පුයි සමුනුයි කන්න බෑ. අපිට දැන් අයි සමහර මිනිස්සු කෑ ගහන්නේ කාලා නැහැ වගේ. එතකොට අන්නේ ওই විදිහට ආහාර ගැන හිත හිතියොත් අතිරාගෝ. ඒ ආහාරය ගැන ආශාවෙන් හිටියොත් අති තණ්හා තණ්හාවෙන් බැඳුනොත් ඔන්න බුදුරජාණන් දේශනා කරන ඔන්න අපිට වෙන දේ. මොකද වෙන්නේ කියනවා එතන අන්න භාගතුන් වහන්සේ දේශනා කරනවා අතිරාගෝ අතිනන්දි අති තණ්හා අන්නේ ආහාරය ගැන මොකද වෙන්නේ? පතිට්ඨති තත්ත විඥානං. එතන අන්න විඥාණය බැස ගන්නවා කියලා බුදුරජාණන් දේශනා කළා.
එතන අන්න විඥානය පිහිටනවා. බුදුරජාණන් දේශනා කළ එතන විඥානය යන්න පිහිටනවා කියලා. ඒ විඥානේ පතිට්ඨති තත්ත්ව විඥාන විඥානේ පිහිටනවා. පතිට්ඨති තත්ත්ව විඥානම් විරුල්හං. පිහිටලත් නෙමෙයි පිහිටලා මොකද වෙන්නේ කියනවා බුදුරජාණන් දේශනා කරන වැඩෙනවා. දැන් ඔන්න අපි හරි විදිහට ආහාරය කෙරේ ආසාවෙන් ඉන්නවා. එතකොට දැන් හිතන්න දැන් ඔන්න අපිට මේ දවස්වල වට්ටක්කයි පොළි හම්බෙනවා. ඊට පස්සේ කඩල විතරක් හම්බෙනවා. ඊට පස්සේ දැන් අපි කරකස විදිහට දැන් මේ දවස්වල කාලේ ඉන්න වෙනවනේ. එතකොට ඔන්න අපි කාපු කලින් කාපු ආහාරයක් ගැන අපි හිත අපි කල්පනා කර ආසාවෙන් ඉන්නවා. අන්න එතකොට මොකද වෙන්නේ? ආසාව තියෙන නිසා, ඒ තණ්හාව තියෙන නිසා, ඒ රස තෘෂ්ණාව හේතුවෙන් අන්න මොකද වෙන්නේ? පටිච්චති තත්ත්ව විඥානං විරුල්ලං. විඥානේ එතන පිහිටලා අන්න එතන විඥානේ පිහිටනවා පතිට්ඨති විඥානේ වැඩෙනවා. විඥානය කියන එක මතක ඇති මේ පින්වතුනි. විඥානේ බුදුරජාණන් දේශනා කළේ කොහොමද? විඥානය කියන්නේ බීජයයි. එතකොට පෝෂණය හොඳට තිබෙන සරුසාර වූ අන්න බීජය වගේ තමයි කියන විඥානය. අන්න රස තෘෂ්ණාව නිසා අන්නේ රස තෘෂ්ණාව මුල් කරගෙන ඒ රස තෘෂ්ණාව හේතුවෙන් ඒ රස තෘෂ්ණාවට තියෙන ආසාවෙන් රාගයේ හේතුවෙන් තණ්හාව හේතුවෙන් අන්න විඥානය වැඩෙනවා. විඥානය එතන පිහිටනවා. විඥාන විරුල්හං. විඥානය වැඩෙනවන්න. විඥානය එතන පිහිටනවා කුමකද? ඒ රස තෘෂ්ණාව ගැන. එතකොට මේ විඥානයේ වැඩිම නිසා මොකද බුදුරජාණන් දේශනා කරන විඥානය යම් තැනක බුදුරජාණන් දේශනා කළ විඥානය කියන කරුණ යම් තැනක තියෙනවනේ විඥානය කියන එක තනියම නෙමෙයි තියෙන්නේ. රූප, වේදනා, සංඥා, සංඛාරත් එක්කයි කිව්වා. විඥානය කියන කරුණ තනියම තියෙන එකක් නෙමෙයි. විඥානය කියන දේ තුල තියෙන අනිවාර්යෙන් අභ්‍යන්තරේ භාග්‍යතුන් දේශනා කළා. එතන තනියම උපතක් කරා යන්නේ. එතන රූපයක්, විඳීමක්, සංඥාවක්, සංස්කාරයක් කියන චේතනාව අන්න එතන ගැබ්බලා තියෙනවා. අන්න බුදුරජාණන් දේශනා කරනවා අර ආහාරය කිරිය. දැන් අපි අහලා තියෙනවනේ මොකද්ද? රූප තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං ettේසා තණ්හා uppajjamana uppajjati. එතකොට ඔය විදිහ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා. බුදුරජාණන් දේශනා කරනවා රස තණ්හාව යම් තැනක පිහිටනම් පිහිටන්නේ කොතනද? ඒ ඇස කෙරෙහිය. යන් ලෝකේ පිය රූපං සාත රූපං. මේ ලෝකේ යම් ප්‍රිය වූ දෙයක් ඇද්ද? ප්‍රිය වූ රූපේ යම් තැනක පිහිටයිද? කුමකද පිහිටන්නේ? ඇසෙහිය. එතකොට රසයත් එහෙමයි. යන් ලෝකේ එතකොට පිය රූපං සාත රූපං. එතකොට යන් ලෝකේ ඊට පස්සේ ප්‍රිය වූ යම් ස්වභාවයෙන් යුතු දෙයක් ඇද්ද? රසය වේවා, ගඳ සූඳ වේවා, පහස වේවා අන්න පිහිටන්නේ ඒ එතකොට ඒ කය කෙරේ. පහස නම් කයේ. අරමුණු නම් මනසේ. රසය නම් අන්න දිවේ. එතකොට ඊට අනුව අන්න තණ්හාව පිහිටනවා. එතකොට අන්න දැන් මේ අපේ ස්වභාවය කියන්නේ. ඒ තණ්හාව පිහිටන නිසා අන්න මොකද වෙන්නේ? තණ්හාව පිහිටපු ශ්‍රණයෙන් ඒ පිහිටලා තියෙනකොටම මොකද වෙන්නේ? ඒ තුල තියෙනවා අන්න විඥානය පිහිටලා. විඥාන පතිට්ඨිතං. ඊට පස්සේ විඥාන විරුල්හං. එතන විඥානය වැඩෙනවන්න. එතකොට අපි කතා කරලා විඥානය කියන්නේ තනියම නෙමෙයි. රූපයක්, විදීමක්, සංඥාවක්, සංස්කාරකින් තොරව විඥානයක පැවැත්මක් නැහැ. බුද්ධ දේශනාවේ භාග්‍යතුන් වහන්සේ බීජ සූත්‍රයේ දේශනා කරනවා. එතකොට එතන එහෙනම් අන්න බුදුරජාණන් දේශනා යත්ත පතිට්ඨති විඥාන විරුල්හං. අන්න යම් තැන කොයි විදිහට විඥානයේ පිහිටයිද? විඥානයේ වැඩෙයිද? අන්න බුදුරජාණන් දේශනා කරන අත්ති තත්ත නාම රූපකස්ස අවක්ඛන්ති. නාම රූපයන්ගේ බැස ගැනීම සිදු වෙනවා කියනවා. එතකොට නාම රූප කිව්වේ මොකද්ද? වේදනා, සංඥා, චේතනා, පස්ස, මානසිකාර, සතර මහා ධාතු. අන්න ඒක දැන් විඥානය තුල තියෙනවා කියන්නේ අපි මොකද්ද? රූප. රූප කියන්නේ මොකද්ද? සතර මහා ධාතු ටික. වේදනා, සංඥා, චේතනා. වේදනා, සංඥා, සංඛාර. නැත්නම් චේතනා වන්න. එතකොට විඥානය කියන එක තනියම යන්නේ කිව්වේ ඒකයි. මේකයි බුදුරජාණන් මෙතන දේශනා කරේ යත්ථ පතිට්ඨති විඥානං විරුල්හං. යම් තැනක විඥානයේ පිහිටයිද? විඥානයේ වැඩෙයිද? තත්හත්ති නාම රූපස්ස අවක්ඛන්ති. අන්න එතන නාම රූප බැස ගන්නවා කිව්වේ ඒක. ඒ කියන්නේ පංච පාස්කන්ධය බැස ගත්තා. එතන තියෙන්නේ එතන නාම රූපය කියලා කිව්වෙ මොකද්ද? නාම කියලා කිව්වේ විඳීමක්. සංඥා, චේතනා.
ස්පර්ශය. එතකොට අන්න මානසිකාරය. රූප කිවි පඨවි ආපෝ තේජෝ වායෝ. ඔන්න නාම රූප එතන බැසගත්තා කියනවා. මේක වෙන් කරන්න බෑ නාම රූපය කියන කරුණ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කොහොමද? යත්ත අත්ති නාම රූපස්ස අවක්ඛන්ති. ඔන්න යම් තැනක නාම රූපය ওই විදිහට බැසගත්තද තත්ත අත්ති සංඛාරාණං බුද්ධි. එතකොට නාම රූප තුල තියෙන්නේ මොකද්ද? වේදනා සංඥා චේතනා පස්ස මනසක වේදනා සංඥා චේතනා ඔන්න ඒ ටික ගැන කතා කරනවනේ පංච උපාදානස්කන්ධේ. වේදනා සංඥාව ගැන තියෙනවනේ. ඊට පස්සේ රූප කිව්වේ සතර මහා ධාතු හටගත්ත දේ. අන්න බුදුරජාණන් දේශනා යත්තත්ති නාම රූපස්ස අවක්ඛන්ති තත්තත්ති සංඛාරාණ බුද්ධි. එතන අන්න සංස්කාර වර්ධනය වෙනවා කියනවා. සංස්කාර වර්ධනය කරන එක සංස්කාරයන්ගේ හටගන්න එක විශේෂයෙන් සංස්කාරයේ සකස් කරන ස්වභාවය බුදුරජාණන් වහන්සේ ඒකයි සංස්කාර වලට සංස්කාර කිව්වේ. සංකතං අபிසංකරන්ති इति භික්කවේ තස්මා සංඛාරාති උච්චති. සංස්කාරයක් වර්ධනය වෙනවා කියලා කියන්නේ මොකද? එතන සංකතයක පිහිටිනවා. සංකතයක ලක්ෂණුණු යුතු දේ මොකද්ද? පංච උපාදානස්කන්ධය. ආයතන 6. අන්න නැවත අපිට උපතක් හැදිලා. එතකොට උපත කියලා බුදුරජාණන් පෙන්වන්නේ මොකද්ද? පංච කන්දානම් පාතු භාව. සංඛාරානම් බුද්ධි සංස්කාර වැඩෙනවා කියන්නේ ඒකයි. සංස්කාර වැඩෙනවා කියන්නේ නැවත පංච උපාදානස්කන්ධය. නැවත ආයතන 6ක්. සංඛාරානම් බුද්ධි. ඒ සංස්කාර වලට සංස්කාර කිව්වේ සංකතං අபிසංකරන්ති භික්කවේ තස්මා නිසා. නැවත සංකතයක් උපද්දවන නිසා. සංකතයක ලක්ෂණයෙන් යුතු දේවල් මොනවද? උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්සඤ්ඤ චත්තම් පඤ්ඤායති. හට ගැනීමක් තියෙන. නැසී යාමක් තියෙන. පවතින දේ තුළ වෙනස් වීමක් තියෙන දේ මොකද්ද? මේ ඇස කන නාසය දිවකය මනස. රූප වේදනා සංඥා සංකාර විඥාන. එතකොට අන්නේ රූපය වේදනාව සංඥා සංකාර විඥාන පංච උපාදානස්කන්ධය තමයි යන වර්ධනය වෙන්නේ. සංකාරණ බුද්ධි කිව්වේ ඒකයි. සංස්කාරයෙන් කරන්නේ ඒකයි. අපි මොන අයුරින් කතා කළත් සංස්කාරය. අපි දැන් කතා කරන්නේ සංස්කාරවල රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා. ওই විදිහට සංස්කාර ගැන කතා කරනවා. මේ කියන්නේ හැම සංස්කාරයක් ගැන මෙතන කියන්නේ. ඊට පස්සේ පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංස්කාර වශයෙන් ගත්තත්. ඊට පස්සේ සංස්කාර තියෙනවා මොකද්ද? කාය සංඛාර, වචී සංඛාර, ඊට පස්සේ චිත්ත සංස්කාර කියලා. ඒතර ওই විදිහට ගත්තත් ඒ හැම තැනම වෙන්නේ සංස්කාරයක් වර්ධනය වෙනවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයක හට ගැනීමයි. එතකොට බුදුරජාණන් දේශනා කළොත් අපි ආයේ මුලින් ඉඳන් ආයේ කතා කරමු. මොකද්ද? ඒ තමයි මේ ආහාරය කෙරෙහි රාගයේ තිබුණොත් අත්ති රාගෝ අත්ති නන්දි ආසාව තිබුණොත් තියෙනවනේ මේ අපිට වෙන දේ කියන්නේ. ඊට පස්සේ අත්ති තණ්හාව තිබුණොත් තියෙනවා නම් කාගේ හරි මොකද වෙන්නේ? පතිට්ඨති තත්ත විඥාන. එතකොට අපි බත්පත් අරගෙන අපි රස සංඥාව රස තණ්හාව කෙරෙහි අපි ඇලි ඉන්නවද? එහෙම නැත්නම් මේකේ ලුණු වඩුවේ මේකේ හොඳ නෑ කියලා අපි බැන ඉන්නවද? ඒ බයින වෙලාවට වේවා ඇලෙන වෙලාවට දෙකේදී මොකද්ද වෙන්නේ? බුදුරජාණන් දේශනා කරන පතිට්ඨති තත්ත විඥාන. ආන්න විඥානේ පිහිටනවා. ඒ කියන්නේ අපිට උපතක් පිණිස කර්ම සකස් වෙනවා. විඥානය කියලා කියන්නේ බීජේනේ. උපතකට අරන් බීජේ වගේනේ. විඥාන පතිට්ඨිතං. අන්න අපිට නැවත උපතක් පිණිස බීජේ හිටෙව්වා. ඊට පස්සේ විඥාන පතිට්ඨං විරුල්ලං. නිකනුත් නෙමෙයි පිහිටලා ඔහෙ ඉන්නේ. විරුල්ලං වර්ධනය වෙනවා ඒක. වැඩෙනවා ඒක. බීජය කියන එක සරුසාර බීජය මොකද කරන්නේ? ඔහේ පොළවට දැම්මට පස්සේ නිකන් ඉන්නේ නැහැනේ. පොළවේ යන්නේ ඒක මුල් දාලා දළු දාලා එනවනේ. වර්ධනය වෙනවා. වැඩෙනවා ඒක. විඥානේ වැඩෙනවා විරුල්ලං. ඒ විදිහට ආහාරය කෙරේ ආසාවෙන් මේ තණ්හාවෙන් රාගයෙන් ඉඳලා ওই විදිහට විඥානේ වැඩෙනවා. ඔන්න දැන් විඥානේ පිහිටලා තියෙනකොට මොකද වෙන්නේ? බුදුරජාණන් දේශනා කළා විඥාන විරුල්ලං අත්තතස්ති නාම රූපක්කස් අවක්칸ති. එතන නාම රූප බැස ගැනීමක් තියෙන කිව්වා. තව විදිහකට කිව්වොත්. මේ එකම ස්වභාවය එකම වෙන සිද්ධි දාමේ විවිධ ආයුරින් බුදුරජාණන් දේශනා කරනවා. ඒතකොට විඥානේ යම් තැනක බැස ගන්නවද? ඊට පස්සේ ඒ කියන්නේ පතිට්ඨිතං කියන්නේ බැස ගන්නව නෙමෙයි. පතිට්ඨිතං කියන්නේ පිහිටනවා කියන එක. විඥානේ යම් තැනක පිහිටනවද වැඩෙනවද? අන්න එතන සිදුවෙන එක්තරා තවත් දෙයක් තමයි එතන වෙන්නේ. තව ආකාරයෙන් කිව්වොත් නාම රූප අවක්칸ති. නාම රූප බැස ගැනීමක් කිව්වා.
ඇයි නාම රූප කියන්නේ විඥාණයෙන් තොරව රූප වේදනා සංඥා සංකාර පැවැත්මක් නැහැනේ. ඒතකොට නාම රූප වල කතා කරන්නේත් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. නාම රූප කිව්වේ සතර මහා ධාතු. ඒතකොට හොඳට තේරෙනවනේ විඥානය කියන එක. එතකොට රූපයෙන් විදීමෙන් සංඥාවෙන් තොරව යන්නේ නැහැ කියප එක හරි කියලා. අන්න බලන්න. ඒතකොට යම් තැනක නාම රූප බුදුරජාණන් දේශනා කරන බැසගත්තද අන්න භාගතුනා දේශනා කර සංඛාරණං වුද්ධි. සංස්කාර වර්ධනය වෙන්නේ කියනවා. සංස්කාර වලටයි සංස්කාර කියන්නේ අහලා ඇතිනේ මේ කජ්ජනීය සූත්‍රය. සංකතං අபிසංකරොන්ති इति භික්ඛවේ තස්මා. සංකතේ අபிසංස්කරණය කරන විශේෂයෙන් සකස් කරලා දෙන නිසා. සංකතේ කියේ මොකද්ද? අපි කතා කරපු ටික මේ ආයෙ කතා කරන්නේ. සංකතයේ ලක්ෂණ තුනක් තියෙනවා. උප්පාදෝ පඤ්ඤේති, වයෝ පඤ්ඤේති, තිතස් සංයතත්තම් පඤ්ඤායති. හට ගැනීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා, පවතින දේ තුන වෙනස් වීමක් තියෙනවා. එතකොට මේ සංකතිත අයිති දේ මොනවද? මේ රූප වේදනා සංඥා සංකාර විඥානයයි. ඇස කන නාසය දිවකය මනස නම් වූ ආයතන හයයි. ඒතර සංඛාරණං බුද්ධි කියලා මේ පංච උපාදානස්කන්ධය හට ගැනීමක් එතන වෙලා අන්න වර්ධනයක්. ඒකයි අපි නැවත උපතක් කරගෙන යන නැවත උපතක් කරගෙන යනවා කියලා මේක ඉස්සරහට විස්තර කරන බුදුරජාණන් සොන්න බලන්න. යත්ත අත්ති සංඛාරණං බුද්ධි. ওই විදිහට සංස්කාර යම් තැනක වර්ධනය වෙනවාද? අන්න බුදුරජාණන් දේශනා අත්ති තත් ආයතින් පුනබ්භවා නිබ්බති. අන්න ওই විදිහට සංස්කාර යම් තැනක සංස්කාරයගේ වර්ධනය වෙනවා නම් එතන තමයි ආයමත් පුනර්භවයක් හැදිලා ඉපදීම තියෙන්නේ කියන ආයතින් පුනබ්භවා නිබ්බති. නැවත ආයතින් නැවත වරක් පුනබ්භවා නැවත භවයක් ආයමත් අලුත් භවයක් අபிසංස්කරණය කිව්වේ ඒකයි සංකතං අபிසං. එතකොට නැවත භවයක් අන්න පුනර්භවයක් හැදලා ඉපදීම එතනයි තියෙන්නේ කිව්වා. කොච්චර ලස්සනද බලන්න මේ ධර්මය. බලන්න කොච්චර මේ ලස්සන මේක තමයි මේ අභිධර්මය කියන්නේ. මේ තමයි ලස්සනට මේ දේශනා කරන්නේ අපි හිතේ යන ස්වභාවය මේ හිතේ සිදුවෙන සිද්ධිදාමේ වැඩපිළිවෙල. අපි බත් කනකොට අපිට හිතුන්නේ නැහැ මෙහෙම මේ අපි කෑමට ඊට පස්සේ ගරහා හරි එක්ක කෑමට ඇලි ඇලි හරි ඉන්නකොට මේ විදිහට අපිට වෙනවා කියන එකක් අපි හිතුවේ නෑ. මේ ලස්සනට මේ වෙන සිද්ධිදාමේ කියන්නේ. එයි අටුවාවේ එක තැනක තියෙනවා. ඒ තමයි මොකද මේ සද්දෙන් මේ විදිහට ඉපදීම නිසා දැන් මේ විදිහට ඇලි ඇලි ඉපදුනොත් උපදින්නේ ප්‍රේත ලෝකනේ. ඇලීම නිසා. ඔය ඒක අටුවාවේ එක තැනක තියෙනවා කොහොමද මේ දැන් මේ ඒ කියන්නේ ඛණ්ඩ නැති කාලවල සත්වයා මොකද වෙන්නේ මැරෙනවා කියන දුර්භික්ෂ කාලවල. දැන් මේ වගේ කාලවල දුර්භික්ෂ කාලවල සත්වයා මැරෙනකොට මොකද වෙන්නේ? මේ සත්වයාගේ ආශාව තියෙන්නේ ආහාරය ගැනමයි කියනවා. අත්තිරාග වහම් බලන්න. ආහාරය ගැනමයි ආශාව තියෙන්නේ කියනවා. අත්තිනන්දි ආශාව තියෙන්නේ ආහාරය ගැනමයි කියලා. අත්තිතන්න හිත හිතා ඉන්නේ අනේ හොඳට බත් ටිකක් කණ්ඩාය කොත්තු ටිකක් කණ්ඩාය ෆ්‍රයිඩ් රයිස් එකක් කවද කන්න තියෙන එක හිත හිතා ඉන්නේ. මේ අටුවාවේ තියෙන කාරණාව මේ කියන්නේ. එතකොට ඒ විදිහට ඒ සත්වය ওই විදිහට ආහාරය කෙරෙහි ආසාවෙන් ඉන්නේ ඒ සත්වය උපදින්නේ දුර්භික්ෂ කාලවල ආහාරය කෙරෙහි දැඩි ආසාවෙන් ওই විදිහට ඉන්න සත්වය උපදින්නේ කියන പ്രേත ලෝකේ කියන. බලන්න ඇත්තනේ. ධර්මයට අනුව කල්පනා කරලා බලනකොට ඇයි? ඒ විදිහට ආහාරය ගැන රාගයෙන් මේ විදිහට ආහාරය ගැන ආසාවෙන් දැඩි තණ්හාවෙන් ඉන්නකොට මොකද වෙන්නේ? විඥානං විරුල්හං. විඥානයේ පිහිටනවා පතිට්ඨති විඥානං විඥානයේ වැඩෙනවා. විඥානයේ වැඩුණා විඥානයේ පිහිටුවා කියලා කියන්නේ මොකද්ද? නාම රූපකස්සාවක් අන්ති නාම රූප වෙසගත්තා. දැන් තව විදිහකට අපි මේ කාරණාව නාම රූප තැනින් අපි තව කාරණාවක් අපි ධර්මයට අනුව කල්පනා කළොත් දැන් පටිච්චසමුපාදයෙන් හිතුවොත් නාම රූප ඇතිකල්ලි කොහොමද හටගන්නේ? නාම රූපච්ඡය සලආයතන ගන්න. ආයතනයක හට අරගෙන නාම රූප බැසගත්තා කියනකොට අපි ඊටු පල්ලෙහාට ටික අයින් කතා නොකළ මෙතන ඉඳන් කතා කළොත් නාම රූප විතරින් නතර වෙලා නාම රූප ඇතිකල්ලි සංස්කාර ඇති වෙනවනේ. ඉමස්මින් සති ඉදන් හොති. මේ උපදින කල්ලි මේ උපදී. නාම රූප උපදීද ආයතනයි උපදී. එතකොට නාම රූප හටගනීද ආයතනයි හටගනී. නාම රූප නැති වෙන්නේ ආයතනයි නැති වෙයි. නාම රූප නිරුද්ධ වෙයිද ආයතනයි නිරුද්ධ වෙයි. උන්න හරි න්‍යාය. පටිච්චසමුප්පාදයෙන් අනුව කල්පනා කරලා හරිනේ කතාව. එතකොට මොකද්ද බුදුරජාණන් දේශනා කරන්නේ? අපි ආයේ මේ සූත්‍රේ කාරණාවට මොකද්ද කියන්නේ? නාම රූපස් අවක්ඛන්ති අත්තිතත්ත සංඛාරණං බුද්ධි. සංස්කාරය වැඩෙනවා කියනවා. සංස්කාර වලටයි සංස්කාරය කියලා අපි කිව්වනේ. සංකතය අபிසංස්කරණය කරන නිසා. එතකොට සංකතේ ලක්ෂණ තුනක් ගැන කිව්වනේ. එතකොට සංකතේට ඒට අයිති වෙන්නේ පංච උපාදානස්කන්ධය ඊට පස්සේ ආයතනයි නාන්න බලන්න. කොච්චර ඇත්තද? ওই විදිහට සංස්කාර වැඩෙන නිසා මොකද ආයතින් පුනර්භවන නැවත පුනර්භවයක් හරිනේ. ආයතන හයක් කරා යනවා.
ඔන්න අපි බත්පත හිතන් ඉන්නකොට අපි සසරට ඇදන් යනවා කිව්වේ ඒකයි. අපි ඇදගෙන ගිහිල්ලා. එතකොට ওই කබලින්කාර ආහාරය යන විදිහට ඔන්න ওই විදිහට නැවත ඉපදීමක් කරා යන නිසා අත්ති තත් ආයතින් පුනබ්භව නිබ්බති ඔය විදිහට නැවත පුනර්භවයක් හටගන්න නිසා භාග්‍යතුන් දේශනා කරන අත්ති තත් ආයතින් ජාති ජරා මරණ. ওই සත්වයට ආය උරුම වෙන්නේ 아무තු දෙයක් නෙමෙයි. මේ විදිහටම ජාති ජරා මරණ ව්‍යාධි ශෝක ආයෙමත් කොරෝනා වලට මුහුණ දෙන්න වෙයි. දැන් අපි මේ කොරෝනා ගැන කතා කරලා මේ සසරේ අපි මේ වසංගත වලටපත් උනේ මේ පළවෙනි වතාව නෙමෙයිනේ. සසරේ ආපු කාලේ කොච්චරක් තියෙනවද? හිතා ගන්න බෑනේ. මුලක් අගක් හොයන්න බෑනේ. අද පටන් ගත්තේ කියලා. එතකොට මේ විදිහට මේ දැන් මේ වසංගතයට කොරෝනා කියනවා. කලින් ඒවට බර්ඩ් ෆ්ලූ කිව්වා. කලින් ඒවට SARS කිව්වා. මොන විදිහට මොන නම දාලා මොන බහූත නමක් හරි දාලා ආවත් එන්නේ වසංගතනේ රෝග බියන්නේ ව්‍යාධියනේ. ඔය ලස්සනට එන හැටි දේශනා කරන්නේ භාගතුන් වහන්සේ. එතකොට ඔන්න බලන්න මේ බත්පතින් වෙන කතන්දරේ. ඒකට ඇලිය සිටීම නිසා. ඔය කබලින්කාර ආහාරය ගැන. එතකොට ඒකයි රහතන් වහන්සේ දැන් මේ කබලින්කාර ආහාරයේ ගැන තියෙන අත්තිරාග මේ රාගය දුරු කළා නම් ආසාව දුරු කරලා නම් තණ්හාව සම්පූර්ණයෙන් ප්‍රහාණය කළා නම් භාගතුන් දේශනා කරන එයා අනාගාමී කියනවා. බලන්න කොච්චර වටිනවද කියන මගපල අවබෝධයක්. එතකොට බත්පත කියන්නේ අපිට අනාගාමී වෙන්න පුළුවන් කමටහනක්. අපි මේ හිතාගෙන හිටියට අපි මේ දඩබඩ ගාලා ඔහේ බැන බැන ගිල දැම්මට අනාගාමී වෙන්න පුළුවන් කමටහනක්. එතකොට මේ බත්පතෙන් වෙන කතන්දරය තමයි මේ භාගතුනේ ලස්සනට දේශනා කරන්නේ. ඔන්න බලන්න අපිට වෙච්ච දේ අපි නැවත නැවත ඒකට එළිය එළිය ගැටි ගැටි ඉදීම නිසා ඕන්න සසර යනවා. එතකොට මේ ආහාරය ඔස්සේ බලන්න අන්න ඒකයි ආහාර වලට ආහාර කියලා කිව්වේ සසරේ පැවැත්ම පිණිස උපන් සත්වයාගේ පැවැත්ම පිණිස උපදින්න සත්වයාට පැවැත්ම පිණිස උපකාර කරන නිසා කොච්චර සත්‍යයක්ද මේ ධහම. කොච්චර සුවක්ඛාතයිද. ඊළඟට ඔය දැන් ඔය කබලින්කාර ආහාරයට විතරක් නෙමෙයි මේ කතන්දරේ මේ මේ සිද්ධි ධාමයේ සිද්ධ වෙන්නේ. ස්පර්ශ ආහාරය තව 3ක් තියෙනවා. එහෙම් පිටින්ම එකක් ගැලවුණා කියලා බේරෙන්නේ නැහැ. ඊතුරු 3න් මේ ආහාර වලින් එකක් හරි වැඩ කරනවා තරම් යනවා සසරේ. එතකොට අනාගාමී වුණා කියලා හිතන්නේ ස්පර්ශය අවබෝධ කරලා නැහැනේ. මනෝ සංචේතන අවබෝධ කරලා නැහැනේ. විඥානය කියන අවබෝධ කරලා නැහැනේ. ඒකයි රහතන් වහන්සේ සම්පූර්ණයෙන්ම නිදහස් වුණේ. අනිත් හැමෝම අරන් යන්නේ. ඒ ආහාරයට යටත් නිසා. එතකොට ස්පර්ශ ආහාර. ස්පර්ශය කියේ මොකද්ද? තින්නම් සංගති පස්සු. කරුණු තුනක එකතු ස්පර්ශයයි. මොකද්ද? ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය. එතකොට කරුණු තුනක එකතු ස්පර්ශය කියවනේ. ඇසේ ස්පර්ශය හට ගන්න උපකාර වෙන කරුණු තුන මොකද්ද? ඇසයි, රූපයයි, ඇසේ විඥානයයි. කනේ නම් කනයි, ශබ්දේ කනේ විඥානයයි. නාසයයි ගඳ සුවඳයි නාසී විඥානයයි. දිවයි රසයයි දිවේ විඥානයයි. කයයි පහසයි කය විඥානයයි. මනසයි අරමුණුයි මනසේ විඥානයයි. එතකොට ඔන්න ඔය කියපු ඇසයි රූපේ ඇසේ විඥානයට හෝ ඔන්න බුදුරජාණන් දේශනා කරනවා. ඇසෙන් පෙනෙන ඇස තියෙනවා, ඇසට පෙනෙන රූපේ තියෙනවා, ඒ රූපෙන් අඤ්ඤ විඥානය හටගත්තා. විඥානයේ ඔය කරුණු තුන එකතු වුණාද ඇසයි රූපේ ඇසේ විඥානය ඇසේ ස්පර්ශය. ඒ ඇසේ ස්පර්ශය ගැන අත්තිරාගෝ රාගයෙන් යුක්තයි නම් ඒ ඇසේ ස්පර්ශය මොකක්ද අපිට පෙන්වන්නේ? ඇති කරන විඳීම ගැන හරි. ඒ රූප සංඥාවනේ පෙන්වන්නේ. ඒ රූප සංඥාව කියේ මොකද්ද? බුදුරජාණන් දේශනා කරන්නේ හැඩය, වර්ණය. එතකොට ඒක දිග පළල උස මහත අන්නේ දැන් මේ හැඩේ වර්ණයේ දිහා බලන අපි ඉන්ද්‍රිය අසංවර කරගන්නේ. ඒකට බැඳිලා යන්නේ. මෙහෙමයි කෙස්, මෙන්න මෙහෙමයි ශරීරයේ අවයව, මෙන්න මෙහෙමයි ඇස්. අපි ඉන්ද්‍රිය අසංවර කරගන්නේ සංඥා වෙන්න ගන්න හැඩේ වර්ණයනේ. සංඥාව කියලා බුදුරජාණන් දේශනා කළේ. එතකොට ආන්නේ ගැන මේ ස්පර්ශය මුල් කරගෙන ඇති කරනා උදේට සම්බන්ධයෙන් අත්තිරාගෝ ඇසේ ස්පර්ශය මුල් කරගෙන හරි, කනේ ස්පර්ශය මුල් කරගෙන හරි, නාසයේ ස්පර්ශය හරි, දිවේ ස්පර්ශය හරි, කයේ ස්පර්ශය හරි, මනසේ ස්පර්ශයෙන් හරි මුල් කරගෙන අන්නේ ඒ කෙරෙහි රාගයෙන් තියෙනවා නම් දැන් මනසෙන් අපි හිත ඉන්නේ ඕනතර රාගයේ තියෙනවද? ඒ දේ කෙරෙහි අත්ති නන්දි ආශාවෙන් නම් ඉන්නේ. ඒ කෙරෙහි අත්ති තණ්හාවෙන් නම් ඉන්නේ.
බුදුරජාණන් අර වගේම දේශනා කරනවා. මොකද්ද වෙන්නේ? ඒ ස්පර්ශය මුල් කරගෙන පාතිට්ඨති තත්ත විඥානං විරුල්ලං විඥානේ පිහිටනවා. විඥානේ වැඩෙනවා. විරුල්ලං කිව්වේ වැඩෙනවා. ඒ විඥානයේක ස්වභාවය බීජේ ස්වභාවය තමයි පිහිටනවා පොළවේ වැඩෙනවා. පොළව කිව්වේ කුමක්ද? රූප වේදනා සංඥා සංකාර. එතකොට අන්න විඥානේ යම් තැනක පිහිටනවද වැඩෙනවද? බුදුරජාණන් දේශනා කරන තත්ත නාම රූපස්සවක්ඛන්ති. එතන බැස ගන්නවා නාම රූපය. බැස ගන්නවා කියනවා. නාම රූපේ බැසගත්තා. ඒ නාම රූපේ බැසගත්තා කියලා කියන්නේ විඳීම බැසගත්තා. සංඥාව බැසගත්තා. සංස්කාරය බැසගත්තා. ස්පර්ශය බැසගත්තා. මානසිකාරයක බැස ගැනීමක්. රූපේ පඨවි ධාතුවේ බැස ගැනීමක්. ආපෝ ධාතුවේ බැස ගැනීමක්. තේජෝ ධාතුවේ බැස ගැනීමක්. වායෝ ධාතුවේ බැස ගැනීමක්. නාම රූප වවක්ඛන්ති. අන්න නාම රූප බැසගත්තා. බුදුරජාණන් දේශනා කරනවා ওই විදිහට ඒ ස්පර්ශය කෙරේ රාගයෙන් තිබුණොත් ආසාවෙන් හිටියොත් තණ්හාවෙන් හිටියොත් මොකද වෙන්නේ? විඥානයේ පිහිටනවා. විඥානයේ වැඩෙනවා. වැස ගැනීම නිසා නාම රූප අවක්ඛන්ති. නාම රූප බැස ගන්නවා. නාම රූප තත්ත යත්තති නාම රූපස් අවක්ඛන්ති. තත්තාති සංඛාරණ බුද්ධි. එතනත් වෙන්නේ යන සංස්කාරයක් නැවට සංස්කාරයන්ගේ වර්ධනයක් කියනවා. ආය විදිහට කිව්වොත් අර කලින් කියප එක තමයි සංකතං අபிසංකරෝති. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති ඨිතස්සඤ්ඤතත්තම් පඤ්ඤාය. හට ගැනීමක් තියෙන, නැතිවීමක් තියෙන, පවතින දේ තුළ වෙනස් වීමක් තියෙන. ඒකට කියනනේ සංකතයේ ලක්ෂණ කියලා. ඒතර ඒ ස්වභාවය යොදු දේ තමයි මොකද්ද? මේ පංච උපාදානස්කන්ධයේ ආයතන 6. එතකොට අන්නේ සංඛාරණමුදි සංස්කාර හේතුව සංස්කාර වර්ධනය වෙනවා. ඒ සංස්කාර වර්ධනය වීමෙන් බුදුරජාණන් දේශනා කරන මොකද්ද? තත්ත්‍ය ආයතින් පුනර්භව. නැවත ආය පුනර්භවයක්. පුනර්භවයක් කියලා උපතක් කියලා ලැබෙන්නේ මොකක්ද? අර කිව්වා වගේ සංකතං අபிසං. මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥානය. උපත කියලා බුදුරජාණන් දේශනා කළේ ඒකනේ. කන්දානම් පාතු භාව. ආයතනනම් පටිලාභව. අන ලැබීමක්. එතකොට හිතන්න අපි දැන් හිතන්න අපිට වෙන මේ සිද්ධි දහමේ අපි ස්වභාව අවිද්‍යාව සහගත නිසා අපි මේ ඇස අනිත්‍යයි. ඇසට පෙනෙන රූපය අනිත්‍යයි. ඊට පස්සේ ඇසයි රූපයයි එකතු වීම ඇසේ විඥානය අනිත්‍යයි. ඇසයි රූපයයි විඥානය එකතු වීම ස්පර්ශ අනිත්‍යයි කියලා සිතන්නේ නැති නිසා එතකොට අනිත්‍ය සංඥාව අවබෝධ නොකරපු නිසා ඒ අනිත්‍ය සංඥාව අවබෝධ නොකරන එකට ඒකට කියන විකෘති සංඥාවෙන් යුක්තයිනේ. සංඥා විකෘති සංඥා විපල්යාසය මොකද්ද? නිත්‍ය සංඥාව. ඒ නිත්‍ය ඒ සංඥා විපල්යාසයෙන් ඉන්න කෙනාගේ මේ ස්වභාවය කියන්නේ. ඇසයි රූපේ ඇසේ විඥානයේ එකතු වීම නිසා හට ගන්නා වූ ස්පර්ශය කෙරෙහි සංඥා විපල්යාසයෙන් ඉන්නවා. නිට්ටයයි, සුඛයි, ආත්මයි. ওই විදිහට ඉන්නවා. සැපයි. ඒ ඉන්න සත්වයාගේ මේ ස්වභාවය මේ අපේ ස්වභාවය කියන්නේ. ඒ හේතුවෙන් මොකද වෙන්නේ? ඒ ඇසේ ස්පර්ශය මුල් කරගෙන ඔන්න අපි හිතන්නේ දැන් අපිට ඇස තියෙනවනේ අපේ රූප තියෙනවා. ඇස රූප එකතුනේ ඇසේ විඤ්ඤාණය අපිට මේ ඊට පස්සේ දැන් කණයි ශබ්දයේ තියෙන මේ මොහොතේ අපිට වෙනවා. දැන් ඔන්න බණ කියනවා. එතකොට දැන් මේ පිංගුතුනේ බණ ඇහෙනවා. එතකොට මොකද උනේ? කන තිබුණා, ශබ්දයේ තිබුණා, කනයි ශබ්දයේ එකතු වුණා. ඊට පස්සේ කනේ විඤ්ඤාණය. කනයි ශබ්දයේ කනේ විඤ්ඤාණය එකතු වීමෙන් කනේ ස්පර්ශය. එතකොට ඒ ස්පර්ශ හේතුවෙන් පතිතදී තත්ත්ව විඤ්ඤාණ විරුල්ලං. ආන් ඔය වෙනකොටම ස්පර්ශයේ තග්ගල ස්පර්ශයේ ශ්‍රණයෙන් මේ ශ්‍රණයෙන් වෙන අවස්ථාව මේ කියන්නේ වෙන් කර බුදුරජාණන් වෙන් කරන්නේ මේ. බලන්න තථාගතයන් වහන්සේ වෙන් වශයෙන් දකින්න ඒ අවබෝධي සම්මා සම්බුදු බව. මේව දෙයි හාමුදුරනේ කාටද කියන්න පුළුවන්? අද විද්‍යාඥයෝ කියලා කෑ ගහයි, අද අරගොල්ලෝ කියලා කෑ ගහයි, රසායන විද්‍යාඥයෝ කියයි, තාරකා විද්‍යාඥයෝ කියයි. මේගොල්ලෝ කිය කාටද මෙහෙම ස්වභාවයක් මේ වෙන්නේ කියලා පෙන්වන්න පුළුවන්? කිසි කෙනෙකුට බෑනේ. මොන විද්‍යාඥයන්ද පුළුවන්? මෙන්න ඒකයි සම්මා සම්බුදු බව කිව්වේ. ගුරු උපදේශ රහිතව මේ ධර්මය අවබෝධ කරගත්තා කිව්වේ. එතකොට අන්න බුදුරජාණන් දේශනා කළා ඒ ස්පර්ශය ඔස්සේත් අන්න වෙනකොට ඇසේ ස්පර්ශය සිද්ධ වෙන ෂණයෙන් අන්න විඥානේ පිහිටලා. විඥානේ වැඩිලා. අන්න නාම රූප වැසගෙන සංස්කාර වර්ධනය වෙලා පුනර්භවයක් වෙනස ගිහිල්ලා. අන්න පුනර්භවය නිසා මොකක්ද වෙන්නේ? ඉපතක්. උපතෙන් වෙන්නේ මොකක්ද? ජරා මරණ ශෝක පරිදේ වෙනවා. ඒ කියන්නේ යන්නේ පින. දැන් අපි හිතමු පිනක් ගැන සිහි කරනවා කියලා. එතකොට ඒ වෙන මනසේ අරමුණ විඥානයයි. මනස ස්පර්ශය.
ඒ හේතුවෙන් අන්න සිහි කර කර ඉන්නවා. ඒ සිහි කරන ඒ ස්පර්ශය මුල් කරගත්ත ගමන් විඥානය වර්ධනය වෙනවා. විඥානය බැසගත්ත පටිච්චිතයන් විරුල්හං. බැසගත්ත විඥානය වර්ධනය වුණා. විඥානය වර්ධනය වුණා බැසගත්ත කියලා කිව්වේ නාම රූපං අවක්ඛන්ති. නාම රූප බැසගත්තා. නාම රූපං අවක්ඛන්ති කිව්වේ මොකද්ද? සංඛාර නමුද්දි සංස්කාර වර්ධනය වුණා. සංස්කාර වර්ධනය වීම හේතුවෙන් මොකද්ද? ආයතින් පුනර්භව. නැවත පුනර්භවයක්. නැවත පුනර්භවයක ඉපදීම. ඉපද නිසා මොකද්ද වෙන්නේ? ජරා මරණ. ඔන්න ඒ හේතුවෙන් ඔන්න යා ආය දෙව්ලොව. එතකොට පින සිහි කරනවනේ යා. ඔන්න යා දෙව්ලොවක උපදුනත් පංචපාස්කන්ධෙන් හටගන්නේ. ආය ජරා මරණ වලට මුහුණ දෙන්න වෙනවනේ. එතකොට මේ ස්වභාවයෙන් ගැලවෙනවා කිව්වේ ආහන ඒකනේ රහතන් වහන්සේ. ගැලවුණා කිව්වේ. එතකොට මෙන්න මේ ස්වභාවය තමයි යා යම් ශ්‍රාවකෙක් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් ගලපන් නුවණින් විමසන්නේ. මේ ස්වභාවය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් නුවණින් විමසන්නේ නැත්තේ මොකද? අර මේ විකෘති සංඥාවෙන් සංඥා විපල්යාසය ඉන්න නිසා. මොකද්ද? නිට්ටයයි සුඛයි ආත්මයි සැපයි කියලා හිතන් ඉන්නවා. මේ සිදුවෙන සිද්ධි දාමය කෙනෙක් හිතන් ඉන්නේ මේක නිට්ටයයි. මේ ආහාරයේ රසය කියන එක නිට්ටයයි. මේ ස්පර්ශ දැකීම එක නිට්ටයයි. මේ ස්පර්ශයෙන් මේ ඇසේ ස්පර්ශයෙන් මේ කනේ අපි හිතන සින්දුවක් අහනවා කියලා. ඒ ස්පර්ශය ඒව හිතන් ඉන්නේ කොහොමද? නිට්ටයයි. මේ ස්පර්ශය මගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් ආත්මයි කියලා හිතන් ඉන්නේ. අනාත්මයි කියලා නෙමෙයි. මගේ වශයෙන් පවත්වා ගන්න බෑ කියලා නෙමෙයි. මේ ස්පර්ශය මේක සැපයක්මයි ඇති කරන්නේ. සැපයක් නෙමෙයි දුකයි. බුදුරජාණන් දේශනා කරන්නේ. එතකොට ඔන්න ඔය විදිහට අන්න ශ්‍රාවකයා කල්පනා කරනකොට තමයි අනිත්‍යයි දුකයි අනාත්මයි මේක අසුභයි කියලා කල්පනා කරනකොට තමයි යන්න ඒ ශ්‍රාවකයාගේ අවබෝධය කරා කෙමෙන් කෙමෙන් යන්නේ. මේ සිදුවෙන සිදි දාමෙන් අන්න යා ගැලවෙන්න මගඵල අවබෝධයක් කරා යන්නේ. එතකොට ස්පර්ශය සම්පූර්ණයෙන්ම අවබෝධ කළා කියන්නේ නිකලස් කියන එකයි. ඔහු රහතන් වහන්සේ නමක්. ඒ කියන්නේ මේ සිදි දාමේ අවබෝධ කළා, පිළිසිත දැක්කා, සාක්ෂාත් කළා කියන රහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේගේ මොකද්ද? විඥානයේ පිහිටන්නේ. ඒ ස්පර්ශයෙන්. ඒ පිහිටන්නේ නැති නිසා විඥානය වැඩෙන්නේ නැහැ. විඥානයේ පිහිටන්නේ නැති නිසා විඥානය වැඩෙන්නේ නැති නිසා නාම රූපස් අවක්ඛන්ති. නාම රූප බැස ගැනීමක් නැහැ. නාම රූප බැස ගැනීමක් නැති නිසා මොකද? සංඛාරණං වුද්ධි නැහැ. සංස්කාරයන්ගේ වර්ධනයක් නැහැ. සංස්කාරයන්ගේ වර්ධනයක් වෙන්නේ නැති නිසා ආයතින් පුනර්භව නැවත පුනර්භවයක් නැහැ. නැවත පුනර්භවයක් නැති නිසා ජාති ජරා මරණ නැහැ. අන්න සසරේ නිදහස් වුණා කිව්වේ ඒකයි. තුරුන් රහතන් වහන්සේගේ පැත්ත. ඒ ස්පර්ශය අවබෝධය. ඒතර ওই විදිහම තමයි මනෝ සංචේතන ආහාරයටත්. මේ විදිහට තමයි විඥාන ආහාරයට. දැන් මනෝ සංචේතන ආහාරයෙන් අපි හිතමු මනෝ සංචේතනයෙන් හිත ඉන්න නැවත පරණ දේවල් හරි හිත අවුස් කල්පනා කරගෙන ඉන්නවා. ප්‍රපංච කර. කෙලෙස් ප්‍රපංච කියන වචනේ තේරුම තමයි කෙලෙස් සහිත කල්පනාවන්නේ. පරණ හිතපු ජරා රූපයක් ඕන වෙලාවක මතක් කර ආය රාගය අවශ්‍ය ගන්න පුළුවන්. ඊට පස්සේ ඒ මනෝ සංචේතනයන් ආහාරයෙන් තමයි නැවත ඒක වර්ධනය කරලා දෙන්නේ. පරණ තරහක් ආය වර්ධනය කරලා ගන්න පුළුවන්. ද්වේෂයක්, පටිඝයක් වර්ධනය කරලා ගන්න පුළුවන්. අකුසල්. එතකොට ඒ සිද්ධිය වෙන ෂණේම මොකද වෙන්නේ? අන්න විඥානං විරුල්හං. විඥාන පතිට්ඨං. විඥානේ පිහිටනවා. විඥානේ පිහිටපු ගම වැඩෙනවා. ඒ විඥානේ ස්වභාවය බීජය වගේ. පිහිටුව වැඩුණා. වැඩුණා කියලා නාම රූපසාවක් අද නාම රූප බැසගත්තා. සංඛාරණං උද්දී. සංස්කාර වර්ධනය වුණා. සංස්කාර වර්ධනය කියලා කියන්නේ ආයතින් පුනර්භව. නැවත පුනර්භවයක් උපතක්. උපත කියලා කිව්වේ මොකද්ද? ආය නැවත ජරා මරණ. ඔන්න අපි සසර කතන්දරේ මේ සිත් කියේ භාගතුන දේශනා කරන්නේ. ওই විදිහට තමයි විඥාන ආහාරය ගෙනත්. විඥාන ආහාරය කිව්වේ මොකද්ද? ද්වයම් පටිච්ච භික්ඛවේ විඥාන සම්භූති. කරුණු දෙකක එකතු විඥානයයි. එතකොට මේ කරුණු දෙකේ එකතුව කිව්වේ මොකද්ද? විඥානයේ සය ආකාරය. ඇසේ විඥානයේ, කනේ විඥානයේ, නාසයේ විඥානයේ, දිවේ විඥානයේ, කයේ විඥානයේ, මනසේ විඥානයේ. එතකොට කරුණු දෙකක එකතුවක්. ඇසේ විඥානයේ හටගන්නේ ඇසේයි රූපයයි එකතු වීම. කනේ විඥානයේ කනේ ශබ්දයයි. නාසයේ විඥානයේ නාසයේ ගඳ සුවඳයි. දිවේ විඥානයේ දිවයි රසයයි. කය විඥානයේ කයයි පහසයි. මනසේ විඥානයේ මනසයි අරමුණුයි. එතකොට ඔය සයාකාර විඥානයෙන් එකක් හරි ඇසේ විඥානය හෝ වේවා කනේ නාසයේ දිවේ මොකක් හරි අන්න
ඇසයි රූපය එකතු වුණාද යම් තැනක. එතනන්න විඤ්ඤාණය පිහිට විඤ්ඤාණයෙන් හැදෙන්නේ. ඒ විඤ්ඤාණ ආහාරය කනයි ශබ්දයයි, දිවයි රසයයි, කයයි පහසයි, මනසයි අරමුණයි. ඒ විඤ්ඤාණය යම් තැනක පිරින පතිට්ඨිත තත්ත්ව විඤ්ඤාණ විල ආන්ගේ පිහිට විඤ්ඤාණය මොකද කියන්නේ? බුදුරජාණන් දේශනා කරනවා මොකද්ද? අන්න විඤ්ඤාණය එතන පිහිටනවා. පිහිටනවා විතර නෙමෙයි විඤ්ඤාණය වැඩෙනවා. අන්න වැඩුණා. පිහිටුවා වැඩුණා. වැඩිච්ච ගමන් මොකද වෙන්නේ? නාම රූප සවක්කන්ති. නාම රූප බැසගත්තා. නාම රූප බැසගත්තා කිව්වේ මොකද්ද? අපි ඉස්සෙල්ලා මේක සිතිය කතා කරන නාම රූප බැසගත්ත එක සංඛාරණ බුද්ධි. සංස්කාරයන්ගේ වර්ධනය. සංස්කාර වර්ධනය ආයතින් පුනර්භව. නැවත පුනර්භවයක්. නැවත පුනර්භවය කිව්වේ මොකද්ද? නැවත උපතක්. නැවත උපතකින් සිද්ධ වන්නේ කුමක්ද? බුදුරජාණන් දේශනා කරනවා. ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්න සුසුම් මෙලිම් සිද්ධ වෙනවා කියනවා. එතකොට අන්නේ උපත නිසා බුදුරජාණන් දේශනා කරන පින්වත් මහණනි ආන්නේ උපත නිසා ඇතිවන මේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්න සුසුම් මෙලිම් නිසා මේ සත්වයා ශෝක සහිත පීඩා සහිතව වාසය කරන්නේ. තත්ත බික්කවේ බුදුරජාණන් දේශනා කරන යත්ත තත්ති ආයතින් ජාති ජරා මරණං සසෝකං තම් බික්කවේ සදරං සෞපයාසං තං වදාමි. මේ සත්වයා මොකද බුදුරජාණන් ශෝක රහිතව පීඩා සහිතව මහත් ආයාසයකින් තමයි ජීවත් වෙන්න තියෙන්නේ කියන. දැන් අපිට තේරෙන්නේ මේ ශෝක කර කර පීඩාවල් වලින් මහත් ආයාසයකින් නේද ජීවත් වෙන්නේ. ඔන්න අපේ සසරේ සිදුවෙන සිද්ධි දාමේ තමයි බුදුරජාණන් මේ දේශනා කළේ. ඉතින් මේ දේශනාවට අනුව ඔන්න මේ සිද්ධි දාමේ නුවණින් කෙනෙක් විමසන්න ඕනේ. මේ ටික හොඳට පාඩම් කරගන්න. මේ ටික සඳහන් වෙන්නේ අත්තිරාග සූත්‍රයේ සංයුත්ත නිකායේ. අත්තිරාග සූත්‍රය ආයෙ බලන්න කියවලා. එතකොට මේ ටික පාඩම් කරගන්න. රාගයේ තිබුණොත්, ආසාව තිබුණොත්, තණ්හාව තිබුණොත් විඥානය පිහිටනවා. ඒ විඥානය වැඩෙනවා. විඥානම් පතිට්ඨං විරුල්හං. විඥානයේ යම් තැනක පිහිටයිද ඒ විඥානයේ වැඩෙයිද නාම රූපස්ස අවක්ඛන්ති. නාම රූප යම් තැනක බැසගත්තද නාම රූපස්ස අවක්ඛන්ති සංඛාරණං වෘද්ධි. සංඛාර වර්ධනය වෙනවා. සංඛාරය යම් තැනක වර්ධනය වුණ සංඛාරණං වෘද්ධි ආයතින් පුනර්භව නිබ්බති. නැවත පුනර්භවයක් පිණිස සකස් වෙනවා. නැවත පුනර්භවයක් වුණා කියන්නේ මොකද්ද? ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් හට ගන්නවා කියලා මෙන්න මේ ටික හොඳට පාඩම් කරගන්න. මේ තමයි ධර්මඥානයට අයිති දේවල්. මේවා පාඩම් කරගෙන මේ ස්වභාවය නුවණින් විමසන අනේ මේ විදිහට සිද්ධ වෙනවනේ මේක අනිත්‍යයි. මේක දුකටයි අයිති. මේක අනාත්මයි. ඒ නිසා මේ සිද්ධාමේ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ කියලා විදර්ශනා වඩන්න පුරුදු කරන්න. ওই විදිහට ධර්මයේ නුවණින් විමසන්න. එතකොට කෙමෙන් ධර්මයේ වැටහිමින් මගලපාල අවබෝධයක් කරා යයි. එයා සුගතිගාමි වෙයි. සුගතියේ ධර්මය අවබෝධ කරගන්න. මේවා හිතන්නේ නැතුව නම් මේ ධර්මය මේ විදිහට නුවණින් විමසන්නේ නැතුව නම් හිතන්න එපා. බුදුරජාණන්සේගේ ධර්මයෙන් පිහිට පිළිසරණ ගන්නවා. බුදුරජාණන්සේගේ ධර්මය කියලා කිව්වේ මේ ලෙඩට බෙහෙත් කරන දහමක් නෙමෙයි. කසාද බඳින්න ඉන්න කොල්ලට ඇනුලා මේ කොල්ල දෙන දහමක් නෙමෙයි. භූත කේස් යවන දහමක් නෙමෙයි මේ බුදුරජාණන්සේගේ ධර්මය කිව්වේ. බබාට ඉස්කෝලේ හොයලා දෙන ධර්මයක් නෙමෙයි. මේ යථාර්ථය පිළිසින දකින්න උපකාර කරන දහමක්. ඒ නිසා මේ සිද්ධි දහමේ හොඳට ඔබ අප හැම දිනාටම හොඳ ලස්සන කාරණාවක්. ඉතින් මේක දහම්මත් පොත් තියෙන ලියා ගන්න මේවා. හරි ලස්සනයි මේක. ඉතින් ලියාගෙන මේවා පාඩම් කරගන්න. පාඩම් කරගෙන නුවණින් විමසලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නුවණින් විමසලා ඔබ අප හැම දිනාටම මේ ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්නේ මේ උතුම් දහමත් ඒකාන්තයෙන්ම උපකාර වේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දිනේ ශ්‍රද්ධා දායකත්ව ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ මෙල්බන් නුවර පදිංචි පින්වත් අරුණ උක්වත්ත මහත්මයා, ශ්‍රීහාරා පෙරේරා මහත්මිය ඇතුළු ඒ පවුලේ සීලු දෙනා විසින්. ඉතින් රැස් කරගන්න යෙදුන සීලෝම් පුණ්‍ය ධර්මයන් අපි මුලින්ම අනුමෝදන් කරමු. සක්දෙව් රජුන්, ධතරාස් විරුඩි විරූපාක්ෂ වෛශ්‍රවණ සතරවරම් දෙව්මන් රජදරුවන්ට, ආලවක සෙන්පතිතුමා, සීවක සෙන්පතිතුමා ප්‍රධාන සීලෝම දිවිවරුන්ට, ඒ වගේම ඔබ අප සීලු දෙනාගේම සීල ඉෂ්ට දේවතාවුන් වහන්සේලාට, සුමන සමන් දෙවිනිදුන්, උපුල්වන් දෙවිනිදුන් ඇතුළු නානා නම් ගොත් වාසී ලක්දිව බුදු සසුන සුරකින සීලෝම දෙවිවරුන්ට, මේ පුණ්‍ය භූමියට අධිග්‍රහිත සීලෝම දෙවි දේවතාවුන්ට, ඒ වගේම සීල බ්‍රහ්මීන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් සීල දෙවියන් බ්‍රහ්මීන්
දිව්‍යාවස වර්ණ සප බලයෙන් වැඩෙත්වා ශ්‍රද්ධා සීල ශ්‍රුත ත්‍යාග පඤ්ඤේන සීක බල ධර්මයෙන් වැඩෙත්වා දිව්‍යෝද බ්‍රහ්මයෝද මේ පින් අනුමෝදන ගෞතම බුදු සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරත්වා. ඒ වගේ මේ සියලුම පුණ්‍ය ධර්මයන් මේ මෙල්බන් නුවර පදිංචි අරුණ උක්කත් මහත්මයා ශිහාරා පෙරේරා මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනා නමින් මිය පරලොගොස් ඒ වගේම ඔබ අප සියලු දෙනා නමින් මිය පරලොගොස් යම් ඥාති කෙනෙක් පින් බලාපොරොත්තු වෙන්නේ ඒ ඥාති වර්ගයා ඒ දෙමාපිය ගුරුවර ඥාති වර්ගයා අනන් සසර පුරා මෙහි මොහොත දක්වා ඇද්දී හැම දිනාද මේ පින් සමලස අනුමෝදන් වෙත්වා අනුමෝදන ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වෙත්වා සුවපත් වෙත්වා ඥාතීන්ද සංසාර දුකින් අත මිදෙත්වා. ඒ වගේ මේ සියලුම පුණ්‍ය ධර්මයන් ඒ උක්කත් මහත්මයාගෙත් ඒ වගේම ශිහාරා මහත්මියගෙත් ඒ සුජීවත්ව සිටින දෙමාපියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඒ දායකත්ව දැරූ මෙල්බන් නුවර පදිංචි පින්වත් අරුණ උක්කත් මහත්මයාට ඒ වගේම ශිහාරා පෙරාරා මහත්මිය ඇතුළු ඒ පවුලේ හැම දිනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. අනුමෝදනේ සියලු දෙනා දෙමාපියන් හැම දිනාද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. ඒ පිංගුතුන් කරන කියන සිතන පදින සීල ධාර්මික කිතුම් පෙතුම් කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. රැකී ආරක්ෂා කටයුතු ආදී ඇත මේ සියල්ලද ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. ඒ පිංගුතුන්ට මේ දිනවල පෙතරයනේ කොරෝනා වසංගතයට භාජනය නොවි සිටින්න සීල ආරක්ෂාව රැකවරණේ රත්නත්‍රයේ ආශිර්වාද දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණේ සැලසෙත්වා. ඒ පින්නත් හැම දිනාටද ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ පිනත් ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. ඒ වගේම ඔබ අප සියලු දෙනාටම මේ ධර්මය අහන්න මේ ධර්මයන් කියලා දෙන්න වාසනාව ලැබුණේ අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිසා. ඉතින් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන ගුරු දිවිඳුන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. ගුරු දෙවිඳුන් කරගෙන සීලෝම ශාසනික කටයුතු තුනුරංගේ සරණින් දිවි රැකවරණින් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. සීල ආරක්ෂාව රැකවරණී සැලසෙත්වා. ගුරු දෙවිඳුන්ටද මේ පින ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාබෝධී පිණිස උපකාර වෙත්වා. ඒ වගේ මේ සීලෝම පුණ්‍ය ධර්මයන් ඔබ අප සීලු දෙනාගේම දෙමාපියන්ට ගුරුවර නෑදෑ හිතමිතුරු හැම දෙනාටමත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සීලු දෙනාටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පත සැලසෙත්වා. ඒ හැම දෙනාටද මේ පින ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාබෝධී පිණිස උපකාර වෙත්වා. ඒ වගේම මේ සීලෝම පුණ්‍ය ධර්මයන් සියලු ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් වෙත්වා. මහා සංඝරත්නයද මේ පින් අනුමෝදන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සීල ආරක්ෂාව රැකවරණේ සැලසෙත්වා. මහා සංඝරත්නයද මේ පින ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාබෝධී පිණිස උපකාර වෙත්වා. ඒ වගේ මේ සීලෝම පින ශ්‍රද්ධා මාසික ධර්ම දාණයෙන් උපකාර කරන අන් අයරන් උදව් උපකාර කරන සීල දෙනාටමත් ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ සීල දරුවන්ටත් සිව්පසෙන් අප උපකාර කරන සීලු ලෝවාසී සීලු දෙනාටත් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වේ අප ඔබ සීලු දෙනාද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා චිරජීවනයේ සීලු ආරක්ෂාව රැකවරණේ සැලසෙත්වා. ඔබ අප කිසි කෙනෙකුට මේ පැතිරෙන මේ වෛරස් තත්වයට භාජනය නොවෙන්න සීල ආරක්ෂාව රැකවරණේ සැලසෙත්වා. මේ වෛරස් රෝගයෙන් පීඩාවට පත්ව සිටින සීලෝම දෙනාද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා. සීල ලෝවැසි සත්වයෝද සැපවත් වෙත්වා සුවපත් වේවා. ඔබ අප හැම දෙනාටද මේ පිනත් ගෞතම බුදු සසුනේ උතුම් ධර්මාබෝධී පිණිස ඒකාන්තයෙන්ම උපකාර වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.